ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සමගි මාවත රණවන කටුගස්තොට ලිපිනෙහි පදිංචි විපුල කුරුකොත්තල නෙළුම් වීරරත්න සහ දෝදරුවන් වන අයනි කුරුකොත්තල තිලින කුරුකොත්තල සහ තිලංක සෝමරත්න සහ මිනිබිරියන් වන එහන්සා සහ රණාරා ඇතුළු ඒ පවුලේ පිනක් පිරිසගේ සදැහැති දායකත්වයන් නැතිව එසේනම් මෙතුම් සදර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට අපි සියලු දෙනා ගෞරවනීය දේශක මහන්සියට নমස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාව යටතේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන පින්නතුන්ට මහත් උපකාරයක් හැටියට සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුක්තකේ සඳහන් වන චප්පානක කියන සූත්‍ර දේශනාව. අපි මේ දේශනාව තුළින් සාකච්ඡා කරමු විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන
පින්නතුන්ට මේ දේශනාව කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියන කාරණාව. පින්නතුනි මේ උතුම් වූ සූත්‍ර දේශනාව ආරම්භ වෙලා තියෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේම උදාහරණයකින්. ඒ උදාහරණය තමයි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තමන්ගේ මුළු ඇඟම වන වෙච්ච සරව ගලන සුළු තුවාල තියෙන යම් පුරුෂයෙක් වනාන්තරයකට ඇතුල් වෙනවා. මේ වනාන්තරයේ ගස් පුරාම තියෙන්නේ ඊටාම තියුණු කටු. තමන්ගේ අතේ පයේ ඇඟේ හැම තැනම මේ කටු ඇනෙනවා. ඒ කටු නිසා සීරෙනවා. මේ පුද්ගලයා ඒ හේතු කොටගෙන ඊටාම දරුණු වේදනාවකට පත් වෙනවා. එහෙම නැත්නම් ඔහු වනාන්තරයකට නොයා යම් ගමකට එහෙමත් නැත්නම් නගරයකට ගියොත් ඒ නගරයේ ඉන්න ඥානවන්ත පුද්ගලයෙක් කියනවා මෙන්න මේ පුද්ගලයා මුළු ගමම මුළු නගරයේම ගඳ ගස්සවනවා කියලා. පින්නතුනි මේ උදාහරණයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ ලෞකික පෘථග්ජන පුද්ගලයෙක් ගැන. ආර්ය මාර්ගයෙන් නොහික්මුණු අකුසල් පිරුණ පුද්ගලයෙක් ගැන තමයි මේ උදාහරණ වලින් පැහැදිලි කරලා තියෙන්නේ. පින්නතුනි අපි මේ උදාහරණය නැවත වතාවක් සිහිපත් කළොත් මුළු ශරීරයේම වන වෙලා ඒ තුවාල වලින් සරව ගලනවා. එවැනි පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. ඒ තුවාල වලින් සරව ගලමින් ඉන්න මේ පිරිසෙන් යම් කෙනෙක් යම් දවසක හිතුවනම් මේ අකුසල් වලින් මිදෙන්න ඕන කියලා, මේ තුවාල සනීප කරගන්න ඕන කියලා, ඔහු කරන්නේ ගිහිල්ලා මහාන වෙන එක පින්නතුනි. නමුත් පැවිදි වුණා කියලා ඒ පැවිදි ජීවිතය තුළ හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඕනේ. ආන්හිම කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් ඒ පුද්ගලයාගේ තියෙන වැරදි පෙන්නනවා. උන්වහන්සේලා ඒ වැරදි පුද්ගලයාට මෙන්න මේ විදිහේ අකුසල කර්ම නිසා මේ වේදනාවන්ට පත් වෙන්න වෙනවා කියලා ඒ කරුණු ටික කියලා දෙනවා. මෙන්න මේ ඵල විපාක මේ අකුසල කර්මයේ නිසා තමයි ලැබුණේ. තමන් විඳින දුක, තමන් විඳින දෝමනස්ස ඒ පෙර කරපු අකුසල් කර්ම නිසා අද දරුණු විදිහට වින්දනය කරන්න වෙලා. නමුත් අද විඳින මේ දුක් දුම්නස් කියන මේ හැම දෙයකටම අපි පෙර සංසාරේ කරගත්ත අකුසල කර්මයන්ගේ බලපෑමක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ පුද්ගලයාට ඒ දේ පැහැදිලි කරලා පෙන්වලා දෙනවා. නමුත් පින්තුනි මෙතන සඳහන් කරනවා තමන්ගේ වැරදි කෙනෙක් පෙන්වනකොට හරියට නිකන් කටු වෙනවා වගේ කියලා. නමුත් ධර්මයේ අහනකොට සත්පුරුෂයන් ඇසුරු කරනකොට ඔවුන්ට දැනෙනවා අපි මෙතෙක් කල් කරගෙන ආපු මේ දේවල් වැරදි කියලා. මේ දේවල් හරි කියලා. මේවා කුසල් මේවා අකුසල් කියලා කාලයක් තිස්සේ කටයුතු කරනකොට වැටහෙනවා ඒ පිළිබඳව. මේ උතුම් පංචශීලය මනාව ආරක්ෂා කරගන්න කියන එක බුද්ධ දේශනාව තුළ නිතර අපට පැහැදිලි කරලා තියෙනවා. එවන් උතුම් සීලයක් යම් කෙනෙක් ආරක්ෂා කරගන්නවා නම් මේ සාංශාරික ගමන තුළ ඔවුන්ට පුදුමාකාර සහනයක් සැනසීමක් ලැබෙනවා. පාපය භයානකයි කියලා කියන්නේ පින්නතුනි එක ප්‍රාණඝාතයක්
අපි සිදු කරාම ඒ ප්‍රාණඝාතය කරන කාලය තුල අපේ සිතේ ඇතිවෙච්ච සිත් කොච්චරක්ද? ඒ කාලය තුල ඉපදුන විපාක සිතක් ගානේ බොහෝ වෙලාවට අපට ඒ අකුසල කර්මයේ විපාකය විඳින්න සිද්ධ වෙනවා. එක සතෙක් මරහම සමහර වෙලාවට 100,000 වර ඒ විදිහටම අපට මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ කාරණාව දැනගත්ත කෙනා අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරනවා. පින්නතුනි අපිට ශ්‍රද්ධාව නැතුවම නෙමෙයි. නමුත් ඒ ශ්‍රද්ධාව තිබුණ පළියට අපිට මේ අකුසල විපාකයෙන් මිදෙන්න පුළුවන්ද? තාමත් අපි අතින් ශ්‍රද්ධාව තිබුණට ලොකු කුඩා සත්තු මැරෙනවා නම් ඒ ශ්‍රද්ධාවෙන් විතරක් අපිට අපායෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. එහෙම නෑ පින්නතුනි. තාමත් අපි අතින් ලොකු කුඩා සත්තු මැරෙනවා නම් අපි තාම අපායෙන් මිදෙලා නැති අය. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. පින්නතුනි අපි මේ සාංශාරික ජීවිතය තුළ සිදු කරන අකුසල් වැරදි කටයුතු පිළිබඳව තීරණය කරන්න කිසියම් විනිසුරුවෙක් නැහැ. මම මේ දේවල් කළේ අම්මා නිසායි. මම මේ දේවල් කළේ තාත්තා නිසායි. සහෝදර සහෝදරියන් ජීවත් කරවන්න ඕන නිසායි. ඒ අයට හොඳ අනාගතයක් හදලා දෙන්න අධ්‍යාපනය ලැබලා දෙන්න ඕන නිසායි. මම මේ ප්‍රාණඝාත කටයුතු වල යෙදුනේ රාජකාරිය නිසායි. මම කරපු රැකියාවේ හැටියට මේ කටයුතු වලින් අත් මිදෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ විදිහේ හේතු කාරණා මොනවා ඉදිරිපත් කළත් අපිට එදාට නිදහසක් ලැබෙන්නේ නැහැ. මේ කාරණාවන්ගේ ඉන්නේ එකම විනිසුරුව තමයි ස්වභාව ධර්මය. අපි ඊටාම අකමැති වෙලාවක අපි කරගත්ත ඒ අකුසල කර්ම අපට විපාක දෙන්න පුළුවන්. අපි දකිනවා මේ ජීවිතේ බොහෝම හොඳට ජීවත් වෙච්ච අය හිටි ගමන් ඉතා දරුණු රෝගාබාධ වලට ගොදුරු වෙනවා. ජීවිතයේ අය කවදාවත් පාද දෙකෙන් ඇවිදින්න බැරුව යනවා. සමහර කෙනෙකුට ආය කවදාවත් ඇස් දෙකෙන් බලන්න බැරුව යනවා. තව කෙනෙකුට ඇහෙන්නේ නැතුව යනවා. තව කෙනෙක් මැරිලම යනවා. මේ ජීවිතේ කිසිම අකුසලයක් කරන්නේ නැතුව බොහොම හොඳට සිල් ගුණ ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාව රැකගෙන ජීවත් වෙච්ච අය අකාලේ විවිධාකාර ලෙඩ රෝග වලට භාජනය වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. පෙර ජීවිතවල අතින් පයින් අවිආයුධ වලින් අනුන්ට පහර දීම් කරලා තියෙනවා. අනුන්ට හිංසා කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. පස්පව් කර කර පින්නතුනි ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයිම ශ්‍රද්ධාවක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැම වචනයකටම මනාව ගරු කරනවා. යමෙකුට සුගතියේ උපදින්න ඕන නම් සහනයක් ලබන්න කැමති නම් මේ උතුම් සිල් ආරක්ෂා කරන්නම වෙනවා. දන් දීලා විතරක් හොඳ තැනක උපදින්න බෑ කියන එක ඕනතරම් ධර්මදේශනාවලිනුත් මේ පින්නතුන් අහලා තිනවා. අපි දැන් හොඳට දන්නවා දානෙන් කරන්නේ යම් කෙනෙක් ඉපදුනාට පස්සේ ලැබෙන දේ මොනවද කියලා තීරණය කරන එක. නමුත් ලැබෙන දේ තීරණය වෙන්න ඉස්සරලා අපි උපදින තැන තීරණය කරන්න ඕන පින්නතුනි. ඒ හින්දා මේ දානෙන් උපදින තැන තීරණය කරන්නේ නැහැ. දානෙන් කරන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන එක. උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ අපි විසින් ආරක්ෂා කරපු සීලය විසින්. සිල් නැතුව යම් කෙනෙක් හොඳට දන් දෙනවා නම් ඔහු බලාපොරොත්තු වෙනවා නම් මම මෙච්චර ශ්‍රද්ධාවෙන් මෙච්චර වියදම් කරලා මේ විදිහේ දන් දුන්නානේ කියලා. ඒකෙන් ඔහු සතුටු වෙන්න උත්සාහ කරනවා නම් පින්නතන යම් සතුටක් තියෙනවා. මේ ශාසනයේ ප්‍රශංසා කරපු විදිහේ දන් දුන්නා කියලා. නමුත් මරණයෙන් පස්සේ සමහර වෙලාවට උපදින්න වෙන්නේ ඇතෙක් වෙලා, අස්සෙක් වෙලා, එහෙම නැත්නම්
හොඳට සැප විඳින සුනකෙක් වෙලා. මොකද සෙල් තිබුණේ නැති නිසා ඉපදිලා තියෙන තිරිසන් ආත්මේ. ඒ බව තවත් බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි අංගුත්තර දසක නිපාතේ ජානුස්සෝනි කියන සූත්‍රය. පින්නතුනි අපි හැමෝම දැනගන්න ඕනේ මේ ධර්මය කියලා කියන්නේ අපට හිතෙන දෙයට නෙමෙයි කියලා. උතුම් වූ භාග්‍යතුන් වහන්සේට එදා බෝධි මූලයේදී යමක් අවබෝධ වුණා නම් අන්න ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. අපේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ තියෙන්නේ ආන්ගේ භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙච්ච ධර්මය. එහෙම නැතුව අපේ සිතුවිලි ධර්මයේ බවට පත් වෙන්නේ කවදාවත්. අපි සමහර වෙලාවට දකිනවා බණ අහන සමහර ශ්‍රාවකයෝ තමන්ගේ අදහස් දක්වලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ පොතෙන්ම ධර්ම දේශනා කරන්නේ. අහවල් පොතේ තියෙනවා කියලා පොතේ තියෙන තැන් කියන්නේ ඇයි? ඔබ වහන්සේලාට අවබෝධ වෙච්ච දෙයක් දේශනා කරන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එවන් පින්නතුන්ට අනුකම්පාවෙන්ම සඳහන් කරන්න ඕනේ අපිට අවබෝධ වෙන දේ ධර්මය නෙමෙයි. භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙන දේ තමයි ධර්මය කියලා කියන්නේ. අපිට අවබෝධ වෙන විදිහට නිවන් දකින්න පුළුවන් නම් අපි මෙච්චර කාලයක් මොකටද මේ සංසාරේ ආවේ? මේ ලෝකේ ධර්මය උපද්දවන්න පුළුවන් දෙන්නෙකුට විතරයි පින්නතුනි. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් විතරයි. යටත් පිරිසෙන් සඳහන් කරනවා මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා හැටියට හඳුන්වන සාරිපුත්තයන් වහන්සේටවත් ධර්මය උපද්දවන්න බෑ කියලා. ඒ කාරණාව එහෙමනම් අපිට වැටහෙන දේවල් කොහොමද පින්නතුනි ධර්මය වෙන්නේ? ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නිවන හොයන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව පංච අභිඥා අෂ්ට සමාපatti උපදවපු අයටවත් මේ ධර්මයෙන් තොරව නිවනක් නෑ පින්නතුනි. අසිත කාලදේවල වගේ තාපසවරු මනුස්ස ලෝකෙන් දවල්ට ආහාර අරගෙන විවේක ගන්න තව්තිසාවටයි ගියේ. ඒ තරම් ප්‍රබල තැනක ඉඳලත් නිවන් දැක්කේ නෑ පින්නතුනි. ගැඹුරුම තැන කීවේ ශ්‍රද්ධාව, සීලය, සමාධිය නෙමෙයි. මාර්ගඵල ලබන ප්‍රඥාව. නිවැරදි සීලයකට එන්නත් ශ්‍රද්ධාවක්, සමාධියක් ලබන්නත් ප්‍රඥාවක් ඕනේ. ඒ සියල්ලටම වඩා ඊතා සියුම් ප්‍රඥාවක් අවශ්‍යයි මාර්ගඵල ලබන්න. ඒ ප්‍රඥාව ගැන කියන්නේ මේ ශාසනය විතරයි. මේ ශාසනය කියලා කීවත් මේ ථෙරවාදී විතරයි ඒක සඳහන් කරලා තියෙන්නේ. ථෙරවාදී කියලා කියන්නේ මොකක්ද කියලා සඳහන් කළොත් මහරහතන් වහන්සේලා ආරක්ෂා කළ බුදුදහම. උන්වහන්සේලා රහත් උනේ ඒ ධර්මයේ එක වචනයක්වත් වෙනස් නොකරපු නිසා. ඒ ධර්මයේ එක වචනයක්වත් වෙනස් නොකර අපට ආරක්ෂා කරලා දුන්න නිසා අතීතයේ වගේම අද ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙනවා. එහෙම නැතුව අපි අපේ ප්‍රඥාවකින් හිතනවා නම් මේ ධර්මයේ මෙන්න මේ තැන් වැරදි කියලා, මේක මෙහෙම නොවෙන්න ඕන කියලා, මේ විදිහට දේශනා වුණා නම් තමයි මිනිස්සුන්ට පහසු කියලා. පින්නතුනි, එහෙම හිතනවා නම් වැරදිලා තියෙන්නේ අපට. නමුත් ධර්මයට වැරදිලා නැහැ කවදාවත්. ආන් ඒ නිසා මේ ධර්මයට අනුව හරියටම යම් කෙනෙක් මේ උතුම් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාත් නිරයට යන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. පින්නතුනි, සාමාන්‍ය අයට මොනතරම්නම් අකුසල් සිතුවිලි එනවද? මේ සූත්‍රයේ අපි අර මුලින් කතා කරපු උදාහරණේ සඳහන් කරලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මුළු ඇඟම වන වෙලා
හැම තැනම අකුසල්. මේ ඇඟම වන වෙලා කියලා කිව්වේ හැම තැනම අකුසල් කියන එකටයි. තුවාලවල කටු ඇනෙන්න මේ පුද්ගලයා වනයෙන් මිදෙන්න උත්සාහ කරනවා. නමුත් පින්නතුනි වේදනාව දැනුනහම තමයි මිදෙන්න හදන්නේ. නමුත් පින්නතුනි වේදනාව දැනෙන්න කලින් ওই කාරණා වැටහුණා නම් කොයිතරම් සහනයක්ද? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තුවාලයක් නියාගින් කහනකොට සතුටක් දැනෙනවා කියලා. එතනත් සහනයක් තියෙනවා. නමුත් පින්නතුනි සහනේ තියෙන්නේ කසනකම් විතරයි. අපි අපේ ජීවිතවල නොයෙක් දුක් කරදර පිරීලා තියෙන වෙලාවෙත් අකුසල් පිරිච්ච අපේ හිත්වලින් පොඩි පොඩි දේවල් ලබලා ඒ දේවල් අනුභව කරලා ඒ දේවල් වල රස විඳලා පොඩි සතුටක් හොයනවා. නමුත් පංචකාම සතුට ආර්ය ජීවිතේ ආර්ය විනයේ ගණන්වත් අරගෙන නැහැ පින්නතුනි. ඒක ලෙඩක්මයි කියලා සඳහන් කළේ. මේ තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙන සතුට මේ පංචකාමයෙන් අපි ලබන සතුට කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේ පංචකාමයේ මේ ආර්ය විනයේ කිසිම අගය කිරීමකට භාජනය කරන්නේ නැහැ. තුවාල කරුවෙක් ගමකට ආවහම ඒ ගමේ ඉන්න නුවණ තියෙන මිනිස්සු ඒ තුවාල කරුවා හොඳට අඳුර ගන්නවා. අන් ඒ වගේ පින්නතුනි ඉන්ද්‍රියන්ගේ අසංවරය ඉන්ද්‍රියන් සංවර කරපු සිල්වත් ගුණවත් අය ළඟට ගියහම ඒ සංවර වූ ඉඳුරන් ඇති සිල්වත් ගුණවත් උත්තමයෝ මේ අසංවර පුද්ගලයාව හොඳට හඳුනා ගන්නවා. ඔහු සීලයෙන් තොර බව මනාව දැනගන්නවා. සිල්වතුන් ළඟ අකුසල් තියෙන අයට ඉඩක් නැහැ පින්නතුනි. එහෙන් රූප දැකලා ප්‍රිය ස්වභාවයක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් ඒ රූපේ ඇලෙනවා. නමුත් ඒක අපට අප්‍රිය නම් අපි ඒ රූපේ එක්ක ගැටෙනවා. මේ අනුව කායගත සතිය නැතුව මද වූ සිහියෙන් යම් කෙනෙක් වාසය කරනවා නම් ඔහු අසංවරයි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රිය රූපේ බැඳීමේදීත් අප්‍රිය රූපේ ගැටීමේදීත් උපදින අකුසල සිතුවිලි නවත්තන්න ඒ පුද්ගලයා දන්නේ නැහැ. මනාව කායගත සතියක් නැති හින්දා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය පිළිබඳව ඔහුට අවබෝධයක් නැති හින්දා ඒ නිසා ඇහැ පිළිබඳව අසංවරයයි එය කියලා සඳහන් කරනවා. මේ විදිහට අපේ ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියන් 6 ගැනම බලන්න කියලා කියනවා. අසංවරය කියලා කිව්වේ ප්‍රිය අරමුණේ ඇලීමත් අප්‍රිය අරමුණේ ගැටීමත් කියන කාරණාව. මේ කාරණාව පැහැදිලි කරන්න තවත් උදාහරණයක් මේ සූත්‍රයේ දක්වලා තියෙනවා පින්නතුනි. යම් පුද්ගලයෙක් නොයෙක් තැන්වල හැසිරෙන නොයෙක් දේවල් වලට කැමති ප්‍රාණීන් 6 දෙනෙක් අල්ලගෙන ගැට ගන්නවා. ඒ ප්‍රාණීන්ගෙන් එක්කෙනෙක් නයික්, තව එක්කෙනෙක් කිඹුලෙක්, ඒ වගේම පක්ෂියෙක්, සුනකයෙක්, හිවලෙක්, වඳුරෙක්. මේ 6 දෙනාම ගැට ගහලා තියෙන රැහන් 6ම අන්තිමට එකට ගැට ගන්නවා. පින්නතුනි ඒ වෙලාවට නයා හුඹහ පැත්තට අදිනවා. කිඹුලා වතුර පැත්තට අදිනවා. පක්ෂියා අහසට යන්න හදනවා. සුනකයා ගම දිහාට අදිනවා. හිවලා සොහන දිහාට අදිනවා. වඳුරා ගහට අදිනවා. යම් මොහොතක මේ 6 දෙනාගෙන් එක්කෙනෙක් බලවත් වෙනවා නම් අනිත් 5 දෙනාම ඇදගෙන යම් දුරක් ඒ සතා ඒ පැත්තට යනවා.
එහෙම යනකොට තව සතෙක් බලවත් වෙනවා. ඒ සතා බලවත් වෙනකොට එයා තවත් පැත්තකට අනික් අය ඇදගෙන යනවා. මේක තමයි පින්නතුනේ අසංවරය. මෙතන ණයා කියලා සඳහන් කළේ අපේ ඇහැට ණයා පිරිසිදු තැන්වල ඉන්න සතෙක් නෙමෙයි. රොඩු ගොඩවල් වල එහෙම නැත්නම් හුඹස් වල ජීවත් වෙන සතෙක්. එතනට ගියහම ඔහුට නිදහසේ නිදා ගන්න පුළුවන්. අපේ ඇහෙත් අසංවර බව කියලා සඳහන් කරන්නේ පින්නතුනි මේ ලෝකේ තියෙන ඊටාම වටින රත්තරන් මැණික් වගේ දේවල්. අපි කියමු තනිකරම මැණික් බිත්තියක්. තනිකරම රත්තරන් බිත්තියක්. සමතලා මට්ටම් කරපු ස්වභාවයෙන් තමයි තියෙන්නේ. නමුත් මේ රත්තරන් බිත්තියවත් මැණික් බිත්තියවත් බලන්න අපේ ලොකු කැමැත්තක් නැහෙනේ. අසංවර වුණාම සංකීර්ණ දේවල් තමයි බලන්න කැමති. විසිතුරු දේවල් තියෙනවා නම් නොයෙක් චිත්‍ර රටා ඇඳලා තියෙනවා නම් අපි යන් ඒකට තමයි කැමති. සමහර වෙලාවට ඒ චිත්‍ර මවලා තියෙන්නේ කාඩ්බෝඩ් එකක. නමුත් මේ රත්තරන් බිත්තිය දිහා බලාගෙන ඉන්නවට වඩා අපි අර කාඩ්බෝඩ් කැල්ල දිහා බලන්න කැමතියි. ඒකේ තියෙන විචිත්‍ර දර්ශන නිසා. ඒ නිසා අපේ ඇහැ නිතර සංකීර්ණ දේවල් වල පැත්තටමයි ඇදෙන්න හදන්නේ කියලා සඳහන් කළේ ඒකයි. ඒ දේවල් බැලීම තුල අපිට ඇති වෙන්නේ පින්නතුනේ අකුසල් සිතුවිලි. රාගය උපදිනවා, ලෝභය උපදිනවා, සමහර වෙලාවට ද්වේෂයත් උපදිනවා. අකුසල්මයි උපදින්නේ. නමුත් අපි ඒවට හරි කැමතියි. හුඟක් ලස්සන දේවල් දැක්කහම අපිට ඇහෙන් බැලුවට මදි. ඒ නිසා හොඳට බලන්නකෝ. සමහර වෙලාවට කටත් ඇරිලා තියෙන්නේ. සමහර කෙනෙක් රූප වාහිනිය දිහා බලාගෙන ඉන්නවා. සමහර කාරණාවක් දිහා බලාගෙන ඉන්නකොට කටත් ඇරගෙන ඒක දිහා බලාගෙන ඉන්නේ. කටත් ඇරිලා. ඇහැ මදි නිසා. නමුත් කටෙන් පේන්නේ. නමුත් අපේ අසංවරයේ තරම දේශනාවෙම මේක සඳහන් කරලා තියෙනවා. අසංවර ඇහැ අකුසලයටමයි කැමති කියලා. ඊළඟට පින්නතුනේ කිඹුලා කියලා කිව්වේ කනට. මේ කිඹුලා ගොදුරක් අරගන්න ජලයෙන් ගොඩට ආවත් ඔහු ඇස් දෙක පියාගෙනමයි ඉන්නේ. කිඹුලට සහනේ තියෙන්නේ කිඹුලාගේ ගේ ඇතුලේ. ඒ නිසා කිඹුලා ගොඩ ඉන්න වැඩි කැමති නෑ. කිඹුලා හැම වෙලාවෙම කැමති තමන්ගේ ගුලට වෙලා ඉන්න. කාමරයක් ඇතුලේ තියෙන ශබ්දයක් බිත්තියෙන් පිටතට ඇහෙනවට වඩා දොරක් ජනේලයක් ළඟට ගියහම හොඳට ඇහෙනවා පින්නතුනි. ඒක නිසා අපි සමහර ලාට යම් දෙයක් ඇතුලේ සිද්ධ වෙන දෙයක් අහන්න උවමනා වෙච්චහම අපි මේ කවුලුවක් තියෙන තැනකට ඇදෙන එක සාමාන්‍ය ස්වභාවය. එහෙම නැත්නම් ඇහැතින් යමක් ඇහෙනකොට අපි ඒ පැත්තට කන හරවලා අහගෙන ඉන්නවා. අපි කියනවා කන් දිහාගෙන ඉන්නවා කියලා. සමහර වෙලාවට අපේ අත අරගෙන කනින් තියාගන්නවා. කනින් එහාට ශබ්දේ යන්න දෙන්නේ නැහැ වගේ පොඩ්ඩක් නමලා අර නයිපෙනයක් වගේ පිටකනත් එක්ක අත තියාගෙන ඉන්න ඔබ දැකලා ඇති. සාමාන්‍ය පරිසරයේ විශේෂ ශබ්දයක් ඇහිච්ච ගමන් එහෙම නැත්නම් අපි කැමති කෙනෙකුගේ හඬක් එකපාරම ඇහුණ ගමන් අපි ඒ පැත්තට කන හරවනවා. ඒ දේවල් වලින් පේන්නේ පින්නතුනේ මේ කන හැම වෙලාවෙම ශබ්දයේ පැත්තට ඇදෙනවා. එහෙන් යම් රූපයක් කැමැතිම රූපයක් දිහා බල හිටියත් අපි කැමති තවත් කෙනෙකුගේ හඬක් වෙන පැත්තකින් ඇහුණ ගමන් අර බලන එක අතහැරලා අපි වහාම කන යොමු කරනවා ඒ හඬ ආපු පැත්තට. ඒකයි අර මුලින් සඳහන් කළේ මේ සත්තු 6 දෙනාගෙන් යම් කෙනෙක් බලවත් වෙච්ච ගමන්ම ඔහු අනික් අයත් ඇදගෙන මේ පැත්තට යනවා කියලා. කුරුල්ල හැම වෙලාවෙම කැමති අහසට යන්න. කුරුල්ලට බිම ඉන්නත් පුළුවන්.
කුරුල්ලට ගහක ඉන්නත් පුළුවන්. නමුත් එහෙම ඉන්නකොට කාගෙන් හරි කරදරයක් එන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඒ නිසා උඩයට ගියහම සාමාන්‍යයෙන් කෙනෙක් ගලකින් ගහන මට්ටමට වඩා දෙතුන් ගුණයක් උඩට ගියහම එහෙමවත් ඔහුට කරදරයක් නැහැ. ගල් පාරකින් පොළු පාරකින්වත් හිංසාවක් නැහැ. බොහොම නිදහසේ තමන්ගේ ප්‍රදේශයේ පියාසර කරන්න කැමති නිසා පක්ෂියා හරි කැමතියි කියලා සඳහන් කරනවා අහසට. මෙතන පක්ෂියා කියලා සඳහන් කළේ අපේ නාසයට පින්නතුනි. අපි හරි කැමතියි හරි නිදහසේ හුස්ම ගන්න. කිසිම බාධාවක් නැති නිසා හරි පහසුයි. ඒ වගේම තමයි ගඳ සුවඳ අඳුන ගන්නත් හරිම පහසුයි නිදහසේ හුස්ම ගන්නකොට. ඊළඟට පින්නතුනි අපි දිව කියලා සඳහන් කළේ සුනකයට. සුනකයෝ හරි කැමති අලු ගොඩවල් වල නිදා ගන්න. එහෙම නැත්තම් තමන් හැමදාම නිදාගෙන පුරුදු තැන් වල නිදා ගන්න. රෙදි කෑලි උඩ පාපිස්නාවල් උඩ නිදා ගන්න උන් හරි කැමති. ඇයි උන් ඒ පුරුදු තැන් වලටම නිතරම කැමති. වෙන තැන් වල යන්න ගියහම අනුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. කල් පාරවල් පොළු පාරවල් සමහරලාට Tamanට වැදෙන්න පුළුවන්. ඒ නිසා පුරුදු තැන් වලට ඔවුන් නිතරම ඇදෙනවා. පින්නතුනි සඳහන් කරලා තියෙනවා ඒ වගේම අපේ මේ දිව හැම වෙලාවෙම රසයටම කැමතියි. රසයට දිව හරි කැමතියි. හැබැයි සඳහන් කරනවා තෙතමනේ නැත්තම් රස දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා තෙතමනේ තියෙන්නත් ඕනේ. රසය තියෙන්නත් ඕනේ. ඒ නිසා දිව හැම වෙලාවෙම රසයේ පැත්තටම ඇදෙනවා. ඒ වගේ තමයි පිළිතුරු මේ හිවලා කියලා කිව්වේ අපේ මේ කයට. හිවලා හරි කැමති සොහනට වෙලා සොහනේ තියෙන මිනිකුණු කාලා එහෙම කාලයේ ගෙවන්න බොහොම සැපසේ නිදාගන්න හිවලා හරි කැමති. අපේ මේ කයත් ඒ වගේම තමයි. ආහාර පාන ලබන්න හරි කැමති. බඩ පිරෙන්න ආහාර අනුභව කරලා බොහොම පහසුවෙන් තැනකට වෙලා නිදාගන්න තියෙනවනේ අපි හැමෝම හරි කැමතියි. ඒ නිසා මේ හිවලගේ ස්වභාවයම කයේ තියෙන නිසා කය හිවලෙකුට උපමා කරලා තියෙනවා. ඊළඟට පින්නතේ වඳුරා. වඳුරා කියලා කිව්වේ අපේ මනසට. වඳුරා හැම වෙලාවෙම කැමති එහාට මෙහාට පයින්න. ගස් මුදුන් වලට වෙලා ඉන්න. හොඳට වටපිට බලන්න පුළුවන්. කැමති පැත්තට පනින්නත් පුළුවන්. අපේ මනසත් ඒ වගේ. හැම පැත්තටම දුවනවා මේ මනස. නොඑක් අරමුණු කරා ගමන් කරන්න, නොඑක් අරමුණු වල ඇලෙන්න මේ මනස හරි කැමතියි. ඒ වගේ පින්නතුනි ඇහෙන් රූප බලනකොට බඩගිනි පිපාසා ආවත් රූප තණ්හාව නිසා අපි මේ රූප දිහා බලාගෙන ඉන්න හරි කැමතියි. හැබැයි බඩගිනි පිපාසා බලවත් වුණොත් එහෙම රූප බලන එක නතර කරලා කෑම බීම හොයාගෙන යනවා. මේ කමඨහන ජීවිතේ පුරාම තියෙන පින්නතුනි. බණ අහන්න හිතුණත් මේ හිත වෙන පැත්තකට යනවා. ක්‍රීඩාවක් කරන්න ආසයි. ඒත් ඇඟ රිදෙනවා. කයට සහනයක් අවශ්‍ය නිසා අද ක්‍රීඩා කරන්න යන්න බෑ කියලා හිතනවා. පින්නතුනි මේ ආයතන හයම ඒ වෙලාවට ඒ ආයතන බලවත් වෙනකොට අරමුණු අරගෙන ඒ පැත්තට යනවා.
මෙවන් අසංවර හිතක් ඇති අයට අකුසල් ගලන එක නවත්තන්න බෑ. ආන් ඒක නිසා මේ හිත සංවර කරගන්න බැරි වෙච්ච හැම මොහොතක්ම අපි නිරේ දිහාටයි පින්නතුනි ගමන් කරන්නේ. ඊළඟට පින්නතුනි මේ සංවරය කියලා කියන්නේ ලනු 6ක බැඳලා ඉන්න මේ සත්තු 6 දෙනා මැද තියෙන කණුවක ගැට ගහනවා. එහෙම ගැට ගැහුවාම ඒ 6 දෙනා ඒ පැත්තට ඇද්දත් බැඳලා නිසා වෙහෙසිලා එක්ක එතනම හිටගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඒ කණුව ගාව ඉඳ ගන්නවා. තවත් වෙහෙසයි නම් කණුව ගාවම නිදා ගන්නවා. කලින් නම් මේ අය බොහොම සැනසීමේ තම තමන්ගේ තැන්වල නිදාගත්තා. ඒත් දැන් හැමෝම කණුව ළඟ නිදි. එතකොට කවුද මේ සත්තු? මොකක්ද මේ රැහන? මොකක්ද මැද ගැටි? මොකක්ද කණුව? පින්නතුනි සත්තු කියලා කීවේ ඉන්ද්‍රිය 6ට. සත්තු 6 දෙනා නම් අපේ ඉන්ද්‍රිය 6. රැහන් කියලා කීවේ තණ්හාවට. ඒ ඉන්ද්‍රියන්ගේ තණ්හාවට අනුව ඒ පැත්තට යනවා. මේ තණ්හාව නැමැති රැහන ඒ සත්වයා බැඳගෙන ඉන්නේ. ඒකට මැද ගැටේ කියලා කීවේ අවිද්‍යාව. මේ අවිද්‍යාව හින්දා තමයි මේ සංසාරේ අපි ගැට ගහිලා ඉන්නේ. කනුව කියලා කීවේ කායගත සතිය. කායානුපස්සනාව. මේකට තමයි පින්නතුනි සංවරය කියලා කිව්වේ. කායගත සතිය කියලා කියන්නේ සතිපට්ඨානයේ කායගත සතියට ගන්න කොටස් ටික. ඒක පළවෙනි කොටස තමයි ආනාපාන සති කර්මස්ථානය. දෙවෙනි කොටස තමයි ඉරියාපත කර්මස්ථානය. තුන්වෙනි කොටස තමයි සති සම්පජඤ්ඤය. සිහියෙන් ප්‍රඥාවෙන් ඉරියව් පැවැත්වීම කියන කාරණාව. හතරවෙනි කොටස තමයි දෙතිස් කුණපය. පස්වෙනි කොටස කියන්නේ ධාතු මනසිකාරය. එහෙම නැත්නම් නවසීවතිකය කියලාත් අපි සඳහන් කරනවා. පින්වතුනි මේ තමයි කායගත සතිය. ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. අපි හැමෝම කායගත සතියෙන් මනසින් වාසය කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා මේ කායගත සතියෙන් යුක්තවම වාසය කරන්න. කායගත සතිය නිතර බහුලව භාවිතා කළ යුතුයි. යම් කෙනෙක් මේ කායගත සතිය නිතරම භාවිතා කරනවා නම් ඒ පුද්ගලයාට පුදුම සහනයක් තියෙනවා. පාවහන් ඇතුව සහ නැතුව. බොරළු පොළොවක යන කෙනෙකුට එහෙම නැත්නම් කටු සහිත පොළොවක යන කෙනෙකුට දැනෙන සහනය වෙනස්. පාවහන් තියෙන කෙනාට දැනෙන සහනය වෙනයි. පාවහන් නැති කෙනාට සහනයක් නැහැ. බොහොම වේදනාවක් තියෙන කටු සහ බොරළු සහිත පොළොවේ යනකොට. නමුත් පින්නතුනි පාවහන් ඇති කෙනා ලබන යම් සහනයක් තියනවාද ආන් ඒ සහනය වගේ කායගත සතිය කෙනෙකුට තියෙනවා නම් අකුසල සිතුවිලි වලින් ලොකු කරදරයක් ඔහුට නැහැ. යුක්ත යාන සදිසාය කියලා සඳහන් කළේ යානයකින් යනවා වගේ. තද බල අවුව තියෙන වෙලාවක ඒ අවුවේ ගමනක් යන කෙනෙක් කොයිතරම් පීඩාවකටපත් වෙනවද? නමුත් වායු සමීකරණය කරලා තියෙන බොහොම සුව පහසු වාහනයක යන කෙනෙකුට ඒ අවුවෙන් කිසිම බාධාවක් නැහැ.
එළියේ එවන් අවුවක් තියනවද කියලාවත් ඔහුට තේරෙන්නේ නැහැ. ආන් ඒ වගේ මේ කායගත සතිය මනාව දියුණු කරපු කෙනාට මේ අකුසලයන්ගෙන් කිසිම පීඩාවක් නැහැ. අකුසලයන්ගෙන් බාධාවක් නැහැ. මොකද මනස සිහියක් තියෙනවා. ඊළඟට පින්වතුනි වත්තු කතාය. කායානුපස්සනාව අපිට පිහිටක් කරගන්න ඕනේ. පින්වතුනි ඒ කායානුපස්සනාව අපිට පිහිටක් කරගන්නවා කියලා කියන්නේ මේ කය අනුව මනාව හිතන්න ඕනේ. මොකද මේ කය අපි දැන් මුලින් කතා කරපු කාරණාත් එක්ක මේ ශරීර ඉන්ද්‍රියන් හැම වෙලාවෙම අකුසලයේ පැත්තටම දුවනවා කියන අපි සඳහන් කළේ. එතකොට අකුසලයේ පැත්තට මේ ඉන්ද්‍රියන් හැම වෙලාවෙම ගමන් කරනකොට අපිට වෙන්නේ මේ සංසාරේ තව තව ඈතට යන්න. නමුත් මෙතෙක්කල් සංසාරේ අපි එහෙම ඈතට ගියා. ඒ නිසා තමයි මේ තාක් දීර්ඝ සසරක අපි මෙච්චර කල් දුක් විඳලා තියෙන්නේ. අපි පින්නතුන්ට මතකයිනේ අනමතග්ග සංයුත්තේ එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ එකම සත්වයා ඒ සංසාරේ විවිධ ආත්ම භාවවල කොච්චර ඉපදිලා තියෙනවද කියලා. මම කියන පුද්ගලයා මේ සංසාරේ මීහරකෙක් වෙලා කොච්චර ඉපදිලා තියෙනවද? ඒ මීහරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල අපේ බෙල්ල කපාපු තැන් වලින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. ඒ කියන්නේ ඉපදිච්ච සියලු ආත්මවල නෙමෙයි මීහරක් ආත්මවල ගලාගෙන ගියපු මීහරකගේ රුධිරය. ඒතකොට භාග්‍යතුන් වහන්සේ එතනින් දේශනාව නතර කළේ නෑනේ. මීහරක් වෙලා ඉපදිලා තියෙනවා. ගෝන් වෙලා ඉපදිලා තියෙනවා. මෝ වෙලා ඉපදිලා තියෙනවා. එළුව බැටළුව වෙලා ඉපදිලා තියෙනවා. කුකුල්ලු මාළුව වෙලා ඉපදිලා තියෙනවා. ඒ ආත්මවල ඒ සත්වයන්ගේ ජලසිඳපු තනින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගර ජලයට වඩා වැඩි. එකම සත්වයා විවිධ විදිහට මේ සංසාරේ ඉපදිලා. ඉතින් මේ තරම් දීර්ඝ සසරක මේ තරම් දුරට ඉපදී යන්නේ අපිට තාම හරියට මේ කය තේරුම් අරගෙන කුසලය අකුසලයේ තේරුම් අරගෙන අකුසලයෙන් වැළකීලා කුසලෙහි යෙදෙන්න බැරි වෙච්ච හින්දා අපි කුසල් නොකලා නෙමෙයි ඕනතරම් සංසාරේ පින් කරලා තියෙනවා. මේ ජීවිතෙත් මේ සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් හම්බෙන්නත් අසීමාන්තික පිනක් නෙමෙයි සංසාරේ කරලා තියෙන්නේ. නමුත් සසරින් එතරක් වෙන්න තරම් අපි ඒක දියුණු කරගෙන නැහැ. මාර්ග ප්‍රඥාවකට යන්න කටයුතු කරලා නැහැ. ඒකින්ද මේ කායගත සතිය අපිට පිහිටන්න හොඳ තැනක් බවට පත් කරගන්න ඕනේ. කරදරයක් නැතුව පිහිටන්න පුළුවන් තැනක්. ඒ හින්දා මනස සිහියෙන් ඉන්න ඕනේ. හැම වෙලාවෙම Tamante එන අරමුණු, දකින්න දේවල්, ඇහෙන ශබ්ද හඳුන ගන්න ඕනේ. කුසල්ය අකුසල්ය. අකුසලයේ බැහැර කරලා කුසලයේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. නිතර සිහිය පවත්වන්න කීවේ මේ කුසල අකුසල් සම්බන්ධයෙන් විශේෂයෙන් සිහිය පවත්වන්න ඕනේ. මුලින්ම එක ධර්ම කතාවක් පැහැදිලි කරන තැන සඳහන් කරනවානේ භික්ෂුන් වහන්සේ නමක් හැමදාම තමන්ගේ පන්සලෙන් රැට නික්මිලා සොහනට යනවා භාවනා කරන්න. උන්වහන්සේ පන්සලෙන් එළියට වඩිනකොට පන්සලේ ගේට්ටුව ළඟ තියෙන කඩුල්ලක්. ලී දාලා හදපු කඩුල්ලක්. ඒකෙන් ලීයක් දෙකක් පාත් කරලා තවත් ලීයක් අමාරක් තියෙනකොට
උන්වහන්සේ මේ අඳනියත් සිවුරක් ටිකක් ඔසවලා අල්ලගෙන පාදයේ ඔසවලා එහා පැත්තට තියලා එහෙම තමයි යන්නේ. සියලුම කඩුල්ලේ තියෙන ලී ටික බිමට දාන්න නැතුව. ඉතින් මෙහෙම කාලයක් තිස්සේ උන්වහන්සේ වඩිනවා සොහනට. එක දවසක් උන්වහන්සේ රහත් වෙනවා. එදා පන්සලට ආපහු වඩින්නේ රහතන් වහන්සේ නම. හැබැයි අරක යනකොට වැඩියා වගේම එනකොටත් උන්වහන්සේ වඩින්නේ එහෙමම තමයි. අඳනියයි සිවුරයි මදක් ටිකක් ඔසවලා අල්ලගෙන අර පාදයේ අර විදිහටම ඔසවලා තියලා තමයි කඩුල්ලෙන් ඇතුල් වෙන්නේ. එතකොට කලින් නම් ගියේ රහත් නොවිච්ච භික්ෂුවක්. මදක් අසංවරයි කියන්න පුළුවන්. දැන් මේ රහතන් වහන්සේත් එහෙම යනවද? සංවරේ නැද්ද රහතන් වහන්සේට? පිළිතුරු සඳහන් කළේ මේ කායගත සතිය, ඒ මන සිහිය සංවරය කියන එක තියෙන්නේ මේ කුසල අකුසල් සම්බන්ධයෙන්. කුසල් සිද්ධ වෙනවද නැද්ද කියන කාරණාව සම්බන්ධව රහතන් වහන්සේට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට සිහිය පවත්වන්නේ විශේෂයෙන් කුසල් සහ අකුසල් සම්බන්ධයෙන්. පාරේ යනකොට ගලක කකුල හැපෙන්න පුළුවන්. හදිසියේ තියාපු යමක් අමතක වෙන්න පුළුවන්. තියාපු තැන. නමුත් එදිනෙදා කටයුතු වල යෙදෙනකොට කුසලයයි අකුසලයයි මනාව හඳුනාගන්න හොඳ සිහියක් පවත්වනවා. හොඳ සිහියක් තියෙනවා. ආන් එහෙම මේ සංසාරේ කරදරයක් නැතුව වාසය කරන්න සසරින් මිදෙනතුරු සතර අපායක නොයන්න මනාව පිහිටන්න හොඳ බිමක් බවට පත් කරගන්න මේ කායගත සතිය අපි යොදා ගන්න ඕනේ පින්නතුනි. ඒකයි වත්තු කතාය. අනුත්ථිතාය කායානුපස්සනාවට අනුව කටයුතු කළ යුතුයි. කායානුපස්සනාවට අනුව තම ඉරියව් පැවැත්විය යුතුයි. ඊළඟට පරිචිතාය මේ කායානුපස්සනාව බොහෝසේ වැඩි යුතුයි. ඒ කියන්නේ පින්නතුනි මෙච්චර කාලයක් සිහියෙන් හිටියම ඇති. මේ කාලය තුල සිහිය පැවැත්වුවම ඇති. මේ කටයුතු කරන වෙලාවට සිහිය පැවැත්වුවම ඇති. එහෙම කාරණාවක් නෑ පින්නතුනි. හැම වෙලාවෙම සිහිය පවත්වන්න ඕනේ. උදේ අවදි වෙච්ච තැන ඉඳලා හවස නිදි පැදුරට යනකම් කරන හැම කාරණාවක් තුලදීම මනාව සිහිය පැවැත්විය යුතුයි. ඒ හැම කටයුත්තක්ම සිහියෙන්ම කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි නිදාගන්න මොහොතත් සිහියෙන් නිදාගත යුතුයි. සිහියෙන් නිදාගන්න විදිහ මීට කලින් දේශනාවල අපි සාකච්ඡා කරලා තියෙනවා. දකුණු ඇලෙන් දනහිස් නමන් නැතුව නිදා ගන්න ඕනේ කියලා. දනහිස් නැමුත් සිහි මද වෙනවා කියලා සඳහන් කළේ. උත්සාහ කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. ඒ සිහියෙන් නිදා ගන්න ක්‍රමය. යම් මොහොතක මට අවදි වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳවත් සිහිය පිහිටවල ඉඳාගත්තාම අපි බලාපොරොත්තු වෙච්ච වෙලාවට අපට අවදි වෙනවා. අනිත් එකෙනි පින්නතුනි සිහියෙන් නිදාගත්තාම පැය 4ක් විතර නිදාගත්තාම හොඳටම ඇති කියලා දේශනාවේ සඳහන් කළානේ. සාමාන්‍යයෙන් අපට වෛද්‍යවරයෙක් උනත් කියන්නේ පැය 6කවත් හොඳ නිින්දක් අවශ්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැය 4ක් ඇති කියලා. 10ට සැතපීලා 2ට අවදි වෙන්න කියලා විශේෂ කටයුතු වල යෙදෙන භික්ෂුන් වහන්සේලාට. මොකද ඒක සිහියෙන් නිදාගත්තාම ඒ පැය 4 හොඳටම ප්‍රමාණවත්. පැය 6ක් නිදාගත්තත් සිහිය තිබ්බේ නැත්නම් ඒ නිින්ද මදි. ඒකට සිහියෙන් නිදාගත්තාම මේ කෙන්දිරි ගෑමවල සිහින පෙනීම දැඟලිලි
ඒ මොකවත් නැහැ. මනාව එකම නිින්දක් තියෙනවා. එතකොට පහුවදාට කටයුතු කරන්න කිසි අපහසුතාවයක් නැහැ. ඉන්න බොහොම සිහියෙන් මේ කායගත සතියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. කායානුපස්සනාව බොහෝසේ වැඩි යුතුයි කියන කාරණාවයි අපි මේ අවසාන වශයෙන් සඳහන් කර හිටීමේ ಪರಿචිතාය කියන කාරණාව. යම් දවසක ඒක ප්‍රගුණ කරන්න පටන් ගත්තා නම් එදා ඉඳලා හැම දවසකම එකම විදිහට මේ සිහියෙන් කටයුතු කරන එක අපි යොදා ගන්න ඕනේ. පින්නතුනි මුලින් දැනේ අපහසුයි වගේ. නමුත් මේක ප්‍රගුණ වුණාම දැනෙන සහනය මෙපමණයි කියලා නිමා කරන්න බෑ. පුදුම සතුටක්. අද මම අතින් අහවල් පිරිස් සමග කතා කර ඉන්න වෙලාවේ මුසාවාදයක් කියුණාද? හන්දෑවට සිල් ආවර්ජනය කරනකොට නිදිහාන ඉඳගෙන සිල් ආවර්ජනය කරනකොට පුදුම සතුටක් උපදිනව නෑ. මං අතින් එහෙම වෙන්න විදිහක් නෑ. මොකද හැම වෙලාවෙම මේ කායගත සතිය මම පවත්වනවා. මේ කය මුල් කරගෙන ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර කියන අකුසලයක් මං අතින් සිද්ධ වෙන්න හැටියක් ඇත්තෙම නෑ. වචනයෙන් වෙන අකුසල් තියෙනවද? මනස සිහියක් පවත්වන නිසා එවන් අකුසල කර්මයකුත් මං අතින් රැස් වෙන්න හේතුවක් නෑ. මෙන්න මේ විදිහට කල්පනා කරලා මේ වචනේ පිළිබඳවත් හොඳ අවබෝධයෙන්මයි ඉන්නේ. කයින් කෙරෙන වැරදි නම් කොහොමත් කෙරෙන්නේ. ඉතින් කිසියම් මොහොතක අකුසලයක් වුණාද එදිනෙදා කටයුතු කරනකොට හරියටම මතක නැති වුණත් අර සිහිය එවන් කටයුතු වල පවත්වන නිසා එහෙම වෙන්න හේතුවක් නැහැ කියන කාරණාව තමන්ට හොඳට දැනෙනවා. ඉතින් එහෙම වෙච්චහම පින්නතුනේ අපිට කිසි කරදරයක් නෑනේ. අපි බොහොම පහසුවෙන් එදිනෙදා කටයුතු ටික කරලා තියෙනවා. නමුත් මොනම විදිහකටවත් අකුසලයකට හිත ගමන් කරලා නැහැ. අකුසලයක යෙදිලා නැහැ. සිහිය පවත්වලා තියෙනවා. මරණ මංචකයේදී මතක් වුණොත් කල්පනා කරලා බලන්නකෝ. මොන තරම් සහනයක්ද තියෙන්නේ කියලා. ඔය සහනයනේ අපිට නැති. ඉතින් ඒ සහනය ලබන්න අපි හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ. සතර අපායෙන් මිදෙන්න මේ තරම් පහසුවෙන් කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ මඟ පෙන්වලා තියෙනකොට මෙතන අපිට තව අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ සියල්ලම හොයලා දීලා තියෙන්නේ. දුගතියෙන් මිදෙන්න මාර්ගය බොහොම පැහැදිලිව පෙන්නලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. අපිට තියෙන්නේ මඟ ගමන් කරන්න විතරයි. ආන් ඒක නිසා සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට යන්නත් මේ සංසාරයෙන් එතර යන්න වඩන විදර්ශනාවන් දියුණුවටපත් කරගන්න එහි උතුම් ප්‍රතිඵල දකින්න මේ කායගත සතිය නිතර නිතර වඩන්න කියලා දේශනා කළේ. බහුලව වඩන්න කියලා දේශනා කළේ. ඒක පොයදාට විතරක් කෙරුවට මදි පිණිතුනි. සිල් ගන්න දවසට විතරක් නෙමෙයි සිහිය පවත්වන්න ඕනේ. අනික හැම දවසකම ආහාර අනුභව කරන කාරණාව ඉඳලා, ගෙවල් මිදුල් අමදින වෙලාවෙ ඉඳලා, බුද්ධ වන්දනාව කරන වෙලාවට මනාව ඒ සිහිය පවත්වන්න. අපේ හිත කොච්චර අසංවරද කියන කාරණාව තේරුම් ගන්න මේ සුළු තැන් වලින් පුළුවන්. හිතලා බලන්නකෝ ජීවිතේ කොච්චර කල් බුදුන් වඳිනවද කියලා. එච්චර කාලයක් බුද්ධ වන්දනාව කරනවා වුණත් කීයෙන් කී දෙනාද එකම අරමුණක හිත තියාගෙන নমස්කාරය එක විදිහට තුන් පාරක් කියපු අය ඉන්නේ කියලා හිතන්නකෝ.
ආන් ඒක හින්දා මේ සංවරය කියන එක හැම තැනටම වටිනවා. අපි ගාථා 100 ගානක් කියලා වන්දනා කරුවත් වැඩක් නෑ පින්නතුනි. අර්ථය මෙනෙහි කරමින් කියන්නේ නැත්තම්. සිහියෙන් ඒක කරන්නේ නැත්තම්. සමහර වෙලාවට අහන්න ලැබෙනවා බොහොම වේගෙන් ගාථා කියාගෙන යනවා. ගාථා ගොඩාක් කියනවා. වේගෙන් කියාගෙන යනවා. ඉතින් හිතලා බලන්නකො ඒ කියන වේගයට අනුව ඒ ගාථාවේ පදින් පදේ තේරුම අපිට මෙනෙහි කරගන්න පුළුවන්ද කියලා. ඒ හින්දා මේ ගාථා ගොඩාක් කියනවට වඩා මං කියන්නේ ගාථා ගොඩක් කියන්න එපා කියන එක නෙමෙයි. ගාථා ගොඩක් කියලා වන්දනා කරනවා නම් ලැබෙන ආනිසංසය වැඩි. නමුත් ඉතින් ගාථා 100 ගානක් කීවත් තේරුම නොදැන මෙනෙහි කරන්නේ නැතුව ඔහේ කියවගෙන යනවට වඩා ගාථා 4-5ක් කියලා නමුත් හොඳට අවබෝධයෙන් තේරුම දැනගෙන අර්ථය මෙනෙහි කර කර වන්දනා කරනවා නම් ඒකේ තියෙන බලය ඊටාම ඉහළයි. පරප්‍රසාදක මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ ගාථා 4ක් කියලා. අපේ බුදුරජාණන් වහන්සේට නෙමෙයි. ඒ වෙලාවේ උන්වහන්සේට වෙන පූජා කරන්න දෙයක් තිබුණේ නැහැ. සුවඳ පූජාවක්වත් පුෂ්ප පූජාවක්වත් මොකවත් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට ගාථා 4ක් කියලා වඳින්නේ. ඉතින් ඒ වන්දනාව අරහත්ත්වයට දක්වාම හේතු වෙන වන්දනාවක් බවට පත් වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී තමයි අපේ ශාසනයේ තමයි රහත් වෙන්නේ. අති දීර්ඝ කාලයක් සුගතියේ ඉපදිලා බොහෝසේ සැපානුභව කළා. ඉතින් ඒ වගේ මේ වන්දනාව ඊටාම ශ්‍රේෂ්ඨයි. හැබැයි සිහිය පවත්වන්න. සිහියෙන් වන්දනා කරන්න. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒකේ නියම ඵලය නෙලා ගන්න. එනම් මේ කායානුපස්සනාව බොහෝසේ වැඩි යුතුයි. වෙනතුනි සුසමාරද්ධාය. මේ කටයුත්තේ දෙන්න මන ආරම්භමක් අවශ්‍යයි. මනාව ආරම්භිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම මේ කාරණාවට එළඹිය යුතුයි. මේ කායගත සතිය වඩන පුද්ගලයාට මේ සංවරය කියන තැනට එන්න හොඳටම පුළුවන්කම තියෙනවා. ආන්ගේ සංවරය අපිව මාර්ගඵල දක්වාම අරගෙන යනවා පින්නතුනි. එහෙමනම් ඒ උතුම් මාර්ගඵලයකට ළඟා වෙන්නේ මේ කායගත සතිය කොයිතරම් වටිනවද? මේ කෙටි දේශනාවෙන් අපි මේ කාරණාව මනාව තේරුම් අරගන්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ මුළු සූත්‍රයේම විදර්ශනා භාවනා වඩන කෙනෙකුට හොඳ කමටහනක් කියලා අපි සූත්‍ර ආරම්භයේදීම සඳහන් කරන්න යෙදුණා. විදර්ශනා පූර්ව භාග ප්‍රතිපදාව අන්තර්ගත මේ කමටහන මනාව දියුණු කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ සඳහන් ආකාරයට තමන්ගේ කර්මස්ථාන දියුණු කරගෙන මාර්ගයේ සහ ඵලය සාක්ෂාත් කරගන්න ඔබට භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ලබන්නේ සමගිමාවත ප්‍රාණවන කටුගස්තොට ලිපිණේ පදිංචි දීපාල් කුරුකුත්තල නෙළුම් වීරරත්න සහ දූදරුවන් වන අයනි කුරුකුත්තල තිලින කුරුකුත්තල තිලංක සෝමරත්න සහ මිනිබිරියන් වන එහන්සා සහ රණාරා යන දියණියන් විසින් පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. පරලෝසපත් වුණ SDA කුරුකුත්තල පියාණන් හැරල්ඩ් වීරරත්න සහ
ලසතා වීරරත්න යන දෙමව්පියන්ට ඊට අමතරව පරලොව සැපත් වුණ අනිකුත් සියලුම ඥාතීන්ටත් සුජීවත්ව සිටින ඥානවතී කුරුකුත්තල මෑණියන්ට සහ දෙපාර්ශ්වයේම සියලුම සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට හිත මිත්‍රයින්ට අසල්වැසියන්ට සහ රණවිරුවන්ට සුවවිරුවන්ට සියලු ලෝකවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරන බව විශේෂයෙන් සිහිපත් කරනවා. දේශකයාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් දේශප්‍රිය මහත්මයාටත් එම මහත්මියට සහ දියණිවරුන් දෙදෙනාටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන අතර 29 වන වියේ පසුවන තිලින ඉෂාන් කුරුකුත්තල පුතණුවන්ට පවතින රෝග තත්වයෙන් අත මිදින්නත් ඉදිරි භවවලදී අඩුපාඩු රහිතව නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී ජීවිතයක් ලබන්නත් මේ සිද්ධ කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සහ රත්නත්‍රී ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මහනුවර නාගස්තැන්න පාර අංක 4-7 සිරිනිවස පදිංචි අවුරුදු 22ක් වයසැති උසස් අධ්‍යාපනය හදාරමින් සිටින චානුක ඉමේෂ් අගලවත්ත පුතණුවන්ට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වය නිසා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඔහුට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයක් මේ සිද්ධ කරගන්න සියලුම සද්ධර්ම දානානිසංසයන්ගේ කුසල බලයෙන්ුත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා දෙමව්පියන් විසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අපි විසින් සිදු කරගත් උතුම් ධර්ම දානමය කුසල කර්මයන්ගේ අනන්ත අනුභවයෙන්ුත් පුතුණුවන්ට ඊටම ඉක්මන් නිරෝගී සුවය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනු ලබනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ